Kamu Luke sebarang kita hati para cerita. Amin. Haleluya. Suami bersedia. Amin. Yang makin ikut. Haleluya. Nah, haleluya pada situ. Ya, haleluya pada dapat. Dahatteli පරිච්ඡේදය සුදුරු 17 පරිච්ඡේදයේ කේසක උන්වහන්සේ තමන් ගෝලයන්ට කියනසේ බාධා දුකමින් තිබෙන්න බැරිය. නමුත් යමකු කරනකොටගෙන ඒවා පැන්නේද ඔහුට දුක් වේ. යමෙක් කුඩා එක්කෙනෙකුට බාධා කරනවාට වඩා එසේ කරන්නාගේ බෙල්ලේ ඇබලුම් ගලක් ඉල්ලා ඔහු මුහුදේ දැම්ම ඔහුට යහපත. නුඹලා ප්‍රවේශම් වෙයල්ලා. නුඹේ සහෝදරයා පව් කළොත් ඔහුට තරවට කරපන්න. ඔහු පසුතැවිලි වේ නම් ඔහුට සමා වෙන්න. ඔහු දවසකට 7 වරක් නුඹට විරුද්ධව පව් කොට 7 වරක් නුඹ වෙතට හැරි මම පසුතැවිලි වෙමි කිව්වොත් ඔහුට කමා වෙන්නේ කීසේක. එවිට ප්‍රේරිතෝ කතා කොට අපේ ඇදහිල්ල වැඩි කල මැනවේ ස්වාමීන් වහන්සේට කිව්වෝය. ස්වාමීන් වහන්සේ කියනසේ අප ඇටයක පමණ ඇදහිල්ල නුඹලාට ඇතනම් මේ ඇමිල ගහට කතා කොට ඉදිරි මුහුදේ සිටවෙවයි කියන්න නම් ඒක නුඹලාට කීකර වෙනවා ඇත. නමුත් නුඹලා අතරේ යමෙක් හාන්නා වූ නොහොත් වැටරුවන් පාලනය කරන්නා වූ තමාදු 16ක් ඉතේ සිට ආකල වහාම ඇවිත් කණ්ඩේ දෙකන්නයි ඔහුට කියන්නේද. එසේ නොව මට කෑම දීම පිළියෙල කොට ඉඟටිය බැද මා විසින් කනකොටුරු මට උපස්ථාන කරපන්න. ඊන්පසු කාපන්න දීපන්නයි කියන්නේ නැද්ද? ඒ 16 තමාට අනකර දේ කල බැරි ස්වාමියා උට ස්තුති කරයිද? එසේ නුඹලාට අනකර සියල්ල කළ පසු අපි නිෂ්ප්‍රයෝජන 16 අප විසින් කටයුතුව තිබුණු දේ කලෙමයි කියාපන්නයි කීසේකයි. ආමෙන්. දයා දවසේ බලන්න යනවා දෙවියන් වහන්සේ කුමක්ද අපේ ජීවිතේට ජීවමාන ස්වාමීන් වහන්සේ කතා කරන්න යන්නේ කියලා. ආමෙන්. මෙතනදී මේ වචනේ කතා කරනවා මේ යේසුස් වහන්සේගේ කීමේ සමහරක් කියලා කතා කරලා තියෙනවා. මේ බයිබලයේ හෙඩ්ලයින් එකේ තියෙනවා. ඒකේ තේරුම තමයි දෙවියන් වහන්සේගේ කීම කියන්නේ ඒක ක්‍රියාවක්. ආමෙන්. හලෙලුයා. සමහර දේවල් කියන්නේ අපි අපේ ජීවිතය උන්වහන්සේ වෙතට තබන දේ. ඔය ආකාරයකට තබන්නේ. කීමේ සමහර මේකට මට ඔබට තාමද වැදගත්ම කියන්න පුළුවන් පාපය සහ ඇදහිල්ල කියලා. ආමෙන්. උන්වහන්සේ ඉදිරියේ තබන ඇදහිල්ල සහ උන්වහන්සේ ඉදිරියේ තබන පාපය කියලා. උන්වහන්සේ තමන්ගේ ගෝලයන්ට කියනසේක බාධා පැමිණෙන්න තිබෙන්න බැරිය. නමුත් යමෙකු කරනකොටගෙන ඒවා පැමිණෙයිද ඔහුට දුක් වේ. බාධාවක් පැමිණෙන්න පුළුවන් ඒක. අනිවාර්යයෙන්. බෑ ඉන්න බෑ. යමෙක් බාධාවක් කෙනෙකුට පැමිණෙන්න සැලසුවොත් ඒ කෙනාට දුකක් ඇති වෙන්නේ. හලෙලුයා. ඒ නිසා උන්වහන්සේ කිව්වා යමෙක් මේ කුඩා අයගේ එක්කෙනෙකුට බාධා කරනවට වඩා එසේ කරන්නාගේ බෙල්ලේ ඇඹරුම් ගලක් එල්ලා ඔහු මුහුදේ දැමීම උට යහපත. උන්වහන්සේ කිව්වා මේ බාධාවක් යමෙකුට මේ මාත් එක්ක ඉන්න අයට බාධාවක් කරනවා නම් අනිවාර්යයෙන්ම යාට දුකක් පැමිණෙයි. හැබැයි මෙතනින් හැම කෙනෙක් අතරේ තා පුංචි කෙනෙක්ගේ ජීවිතයට යමෙක් බාධා කරනවා නම් ඒ කෙනාගේ මනසට එන්න ඕන යාම එයාගේ ජීවිතේ නැති කරගන්න. ආමෙන්. ඒ ජීවිතේ නැති වෙනවා කවුරුත් දන්නේ නැතුව නැති වෙනවා නම් හොඳයි කියන්නේ. ඒ කියන්නේ මොනවද? ගැඹුරු මුහුදේ ගිහිලා ආමෙන් මේ ඇඹරුම් ගලක් කියන්නේ නවතින්නේ නැති. එහාට මෙහාට වතුරේ පැද්දි තියෙන්නේ. ඒකට ලණුවක් ගැට ගහලා ගැඹුරු පණිනිකයට යහපත උඹලා හැමතිස්සෙම ආමෙන් නවතින්නේ නැතිව ගසාගෙනම යන්න සලස්වන්න. එකම තැන නැවතින්නේ නැහැ. නැංගුරුමක් නවතිනවනේ. නවතින්නේ නැති විදියට. ඇයි කිව්වේ? අපේ හිතේ ජීවිතය තාම වැදගත් දේවල් තියෙනවද දෙවියන් වහන්සේ ගමන් කරන්නේ. සමහරක් වෙලාවට සභාව අමතක වෙනවා. දෙවියන් වහන්සේ කරපු පුදුම දේවල් අමතක වෙනවා. දේව රාජ්‍ය අමතක වෙනවා. අපිට කාරණා එද්දි නේද? අපිට බැරුව යනවා මේ දුක කියන එක දාගෙන උන්වහන්සේව ඇදහිල්ල නැති කරලා පාපේ කියන එක අපි තියාගෙන හරි
ඉස්සලක ඇදහිල්ල පාපයයි කියලා නේද? කීමසා ආමේ දෙවියන් වහන්සේ ඉදිරියේ සමහරක් කියන්නේ අපි ඇදහිල්ලට යන්නේ නැහැ. අපි සමහරක් වෙලාවට දුක පැමිණෙන දේ අතේ තියාගෙන ඉන්න හැමතිස්සෙම. කීදෙනෙක් මේ ගැන තේරුම් ගත්තද? ඇදහිල්ලෙන් ගමන් කරන්නේ දුක තියාගෙන දුක් විඳිනවා. ආමේ. ධාරේක නෑ මේක නෑ එහෙමයි මේමයි අරියා මේමයි මෙහා මේමයි. මේ දුක තියාගෙන ඇදහිල්ලෙන් යුද්ධ කරන්නේ නැතුව අපි ඔහේ බලන් ඉන්නවා. ආමේ. එතකොට සමහරක් වෙලාවට ස්වභාවක වුණා ක්‍රිස්තුස් වහන්සේගේ ධර්මයන් තුල වුණා. ආමේ. දුක් සහිත ජීවිත තියෙනවා නේද? ආමේ. ඉතින් අපි ඕකට අපි දාගෙන තියෙනවා මේ දුක් සහිත ජීවිත පැමිණෙනවා. ඒක ඉතාමත්ම ලස්සන ක්‍රමයක් තියෙනවා. අපි බලන ආකාරය. අපි සමහර වෙලාවට තම සභාවේ යේසුස් වහන්සේගේ දරුවා නිසා බලන ආකාරය වැරදි. සමහර වෙලාවට අපි ඊර්ෂ්‍යාවත්ව බලනවා. නේද? ඊර්ෂ්‍යාව පැමිණෙන්නේ කොහින්ද කියලා හොයන්න යන්න එපා. හalleluya. කියන්නේ දන්නවද ඊර්ෂ්‍යාව පැමිණෙන්නේ කොහින්ද කියලා? දැන් අපි කියන්නේ කවුරු? ඊර්ෂ්‍යාව කියන එක උපත් දෙවියන් පරිච්ඡේදයේ තියෙනවා මේ කයින් සහ ආබෙල්. ආමෙන්. මේ ආබෙල්ගේ පඬුර යේසුස් වහන්සේ පිටිගත්ත නිසා කයින්ට පුදුම ඊර්ෂ්‍යාවක් ආවා. ඒ ඊර්ෂ්‍යාව ඇතුලේ තිබුණා ඉත්තකම, පරිගැනීම, ක්‍රෝධය, අන්තිමට සහෝදරයව මරන්න පවා ඒ වෛරයකට ආවා ඊර්ෂ්‍යාව නිසා. ආමෙන්. ඉතින් දෙවියන් වහන්සේ මේ ඔක්කොම ගොනු කරලා නික්මියම පොතට අපි යමු. නික්මියම පොතේ උන්වහන්සේ යමක් කතා කරා 20:17 පරණ කුසුමේ නික්මියම පොතේ 20:17 ඒ බලමු මොනවද එතන කතා කරන්නේ කියලා. 20:17 වෙනි පදේ කිව්වා ලස්සන උන්වහන්සේ කතා කරලා කිව්වා තමතම පැහැදිලිව තාගේ අසල්වාසියාගේ ගෙට ආශා නොකරව තාගේ අසල්වාසියාගේ භාර්යාවටවත් ඔහුගේ වැඩකාරවටවත් ඔහුගේ වැඩකාරීටවත් ඔහුගේ ගවයටවත් ඔහුගේ කොටුලුවටවත් තාගේ අසල්වාසියාගේ කිසි දෙයකටවත් ආශා මොනවද කිව්වේ? ආශා නොකරව ඊර්ෂ්‍යා නොකරව. ආමෙන්. මේ කිසි දෙයකට ඔබ ඊර්ෂ්‍යාවෙන් බලන්නේ නැහැ. ඉතින් මේක අපිට හැමතිස්සෙම මේ ඊර්ෂ්‍යාව කියන එක ඇවිල්ලා අපේ ජීවිතේට පත් වෙනවා ගින්නක් වගේ. හැමතිස්සෙම ඇවිල්ලා එනවා හැමතිස්සෙම. බැලුවා කතා කරා අපිට එනවා මේක. ආමෙන්. ඊර්ෂ්‍යාව අපිට නැති වෙන්නේ නැහැ. හැමතිස්සෙම තියෙනවා. නේද? කවුරුත් තව කෙනෙක් එක්ක න්යාය වෙලා බැලුවත් ඇති. මොනකට අපි හිතනවා මෙයා කතා කරන්නේ මං ගැන තමයි. නේද? හිතෙනවා නිකම්ම ආරය කතා කරන්නේ මේ කතා කරපු වැඩි තමයි මෙයා ඒ කතා කරන්නේ කියලා. කුමාන්තරම හදන්න එකපාර වපසිත වෙයි වලට එනවා. ආශාව ඇවිල්ලා ආමෙන්. දෙවියන් වහන්සේගේ කැමැත්තට ඇතුල් නොවෙනවා නම් අපි ජීවිතය කැමැතිස්සෙම ඊර්ෂ්‍යාවන්තව ජීවිතය ගත කරන්න ඕනේ. දෙවියන් වහන්සේ මතක් කරලා දෙනවා අද දිවසුමේ නුඹලා මේ පුංචි ළමයෙක්ගේ ජීවිතයකට හරි බාධාවක් පැමිණෙන දෙයක් නුඹලාගේ ජීවිතේ පැමිණෙනවා නම් බෙල්ලේ අඹරුම් ගලක් කෙල්ලගෙන මහ මුදේ වටේ මේක යහපතයි. මොකද තවත් ඉන්න එපා විනාශ වෙලාම යන්න. ඒ ළමයින්ට හොඳින් ජීවත් වෙන්න දෙන්නේ. ආමෙන්. දැන් පැමිණෙන බාධාව තමයි මේ කරුණ. උන්වහන්සේ පෙන්ලා දුන්නේ. බලන් ඉන්න කිනා සහෝදරයා නෑදෑය. ආමෙන්. හalleluya. කොටුවා නේද? අසල්වාසීන්ගේ ආමෙන්.
මේ වගේ පාපිෂ්ඨ ලෝකෙක මුතු වයින් කරන්න දෙවියන් වහන්සේ කතා කරා. මගේ සිනමන්ත සහෝදරයා සහෝදරිය. උන්වහන්සේ මෙතනදී අලුත් දිවසෙමේ අපි දැක්කා කතා කරලා තියෙනවා මේ නුඹලා ප්‍රේසම් යල්ලා අපෝ යන දිවසකට යමු ලෝක 17 වෙනි පරිච්ඡේදයේ. උන්වහන්සේ කියන නුඹලා ප්‍රේසම් වෙන්න. අමේ තුන්වෙනි පදයකට නුඹලා ප්‍රේසම් යල්ලා. නුඹේ සහෝදරයා පව් කළොත් ඔහුට තරවටු කරන්න බය වෙන්න එපා. ඔහුට තරවටුවක් දෙන්න. මේක වැරදි දෙයක්. ඔහු පසුතැවෙවි නම් ඔහුට සමාව දෙන්න. ආමෙන්. අර වැරදි දෙය හිතන්න යන්න එපා. දෙන්නම් වැඩි කියන පැත්තට මම නික්මියාම 2017 පෙන්නපු දේවල් කියන්න යන්න එපා. දෙන්න සමාව. දීලා තියාගන්න. ආමෙන්. පාපේ ගැන පෙන්නලා දෙන්න. ඒ තුලින් ඊර්ෂ්‍යාවක් ඇති වෙලා විනාශයට යන්න පුළුවන්. අඹුරුන් ගලක් යට එන්න පුළුවන්. හalleluya. මේ අඹුරුන් ගලෙන් ගලවන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. එතනින් ගලවන්න ක්‍රමයක් තියෙද්දි යේසුස් වහන්සේ හැම කෙනෙක්ම ගලවන්නයි ආවේ. ඉතින් ගලවන්න නැතුව ආමෙන්. හalleluya. අඹුරුන් ගලක් දෙන්න යන්න එපා. හalleluya. ඔව්. ආමෙන්. පසුතැවි නම් උට කමා වෙන්න. ඔව්. දවසකට සත්වරක් උඹට විරුද්ධව පව්කට සත්වරක් උඹ වෙතට හැරි මම පසුතැවීමේ කිව්ව උට කමා වෙන්න. බයිතන් කෙනෙක් ඔබගේ ළඟට එලා හැමතිස්සෙම මම මේ වැඩි කරා සමා වෙන්න අර වැඩි කරා සමා වෙන්න කිව්වොත් ඔබ හිතන පැත්ත තමයි නික්මියාම මම පොතේ පෙන්නුවේ මම ඔබට දෙන්නම් වැඩි මම කොහොමද පරිගන්න ඊර්ෂ්‍යාවෙන් මම හිතනවා ක්‍රම ආපෙල් වගේ සෝරි කායින් වගේ කායින්ට දෙවියන් වහන්සේ යහපත පෙන්වලා දුන්නා කායින්ට කිව්වේ නෑ ඔබ ගෙනාවු පඬුර වැරදි කියලා ආමෙන් වැරදි පඬුරක් ගෙනාවේ කියලා මට පිළිගන්න බැරුව ගියා කරයි මම යාගේ පඬුර ආපෙල්ගේ පඬුර මම පිළිගත්තා නම් මේ පඬුර පිළිගත්තේ නම් මම ඔබ අතාරින්නේ නෑ පිළිගන්න බැරුව ගියා මම අතාරින්නේ නෑ ආමෙන් කියන්නේ කාසර දෙවියන් වහන්සේ ඔබ පිළිගන්න පුළුවන් පඬුරක් වෙන්න පිළිගන්න පුළුවන් පඬුර තමයි ඔබ තව කෙනෙකුට ගිහිල්ලා මගේ අත මේ දෙුණා සමා වෙන්න කියලා කමාවිද ඔබ දැක්කනම් කෙනෙක් වරදක් කරනවා යාට ගිහිල්ලා තරවටු කරන්න මේ වැඩි කරන්න එපා මේක වැරදි. ඔව් අය තේරුම් අරගෙන කින් හැරුණොත් යට සමාව දෙන එක දෙවියන් වහන්සේගේ දේ යහපත්. ඔව් පිළි අරගෙන පිළිගන්නේ නැතුව එයා විනාශ වුණොත් අඹරුන් ගලක් ඉක්මනින්ම ඔව් අය සතුව සමුයි. ආමෙන්. යවුරු මුදේ අනිවාර්යයි. සීමාවක් රහිතයි. උන්වහන්සේ වරදට වට්ටන් ඉස්සෙල්ලා පාපෙට වට්ටන් ඉස්සෙල්ලා මරණයට යන්න ප්‍රථමේ අඟවල දෙන්නා දෙවියන් වහන්සේ. ආමෙන්. උන්වහන්සේ හැම කෙනෙකුටම දෙන්නේ ඉස්සෙල්ලා පෙන්වන්නා දෙවියන් වහන්සේ. හalleluya. ඒ දෙවියන් වහන්සේට ඔබම නමස්කාර කරන්නේ. හalleluya. උන්වහන්සේ අපට සියල්ල අඟවන්නා දෙවියන් වහන්සේ. වෙන්නේ ඉස්සෙල්ලා පෙන්වන දෙවියන් වහන්සේ. අපිට සාස්ත්‍ර බලන්න ඕනේ නැහැ. ආමෙන්. උන්වහන්සේ තමයි අපිට මඟ පෙන්වන්නා දෙවියන් වහන්සේ. කීදෙනෙක් විශ්වාස කරනවා උන්වහන්සේ අපිට මඟ පෙන්වනවායි කියලා? එදා ඊශ්‍රායල් සෙනඟ වලා තැඹක් ගිනි තැඹක් කියන ඊශ්‍රායල් සෙනඟට අවුරුදු 40ක් මඟ පෙන්වුවා. ඕන් කැමති උන්නේ උන්වහන්සේ උදව් කරනවා. ආමෙන්. අවුරුදු 40 උදව් කරලා දෙවියන් වහන්සේ ඇවි බැනුම විතරයි දෙන්නේ. දෙවියන් වහන්සේ ලක්ෂ 25කට වැඩි සෙනඟ මරලම දැම්මා. පොරොන්දුසිට යන්න දුන්නේ ඇයි? උන්වහන්සේ මෙච්චර උදව් කරලා මෙච්චර කියලා මෙච්චර තරවටු කරලා ආමෙන් මෙච්චර මඟ පෙන්නලා අහපු නැති නිසා විනාශ කරලා දෙනවා. ආමෙන්. දේවචනේ කියන මම කිව්වත් පොරොන්දුසිට යන්න දුන්නේ නැහැ කියලා. උන්වහන්සේගේ ඊතර කියන උන්වහන්සේගෙන් කරුණාව ලැබලා ආමෙන්. කරුණාව ලැබලා කවුරු හරි දෙන්නේ කැඩුනට ගියාලු. කවුද?
යශෝසා කාලෙට උන්වහන්සේගේ කරුණාව ලැබුවා මොනවද? තරවට්ටු ස්වාමීන් වහන්සේ බාරගත්තා. ආමෙන්. උන්වහන්සේට සමාවිල ගත්තර දෙන්නේ. හalleluya. මොම් කොමාරු උන්වහන්සේගේ පොරොන්දුට යට අවසර. හalleluya. කිදිනේ කාසද තරවට්ටු ලබන්න? සමාවිල ගන්න. අපි ඒ උගක් හරි ආස සමාවිල ගන්න මෙහෙම. බාරදා කරලා සිතින්. ආමෙන්. අපි වැරදි කරලා කියන අපේ සිතින් නෙවෙයි කරේ කියලා. සිත දන්නවා වැරදි කරා. හalleluya. ආමෙන්. අපි හරි ආසයි එකට ගෞරවයක් නැතුව නේද? තමන් ගෞරවය ලබන්න තමයි වචනේ කියන්නේ. වරදක් වුණා සිත කියන්නේ සිත දන්නවා වරදක් වුණා කියලා. හalleluya. දෙවියන් වහන්සේ කියන්නේ යමෙක් වරදක් කරොත් ඔහුට තරවටු කරන්න. එයාට කියලා දෙන්න. ඔව් පැසතවලි වෙනවා නම් සත්වරක් හරි. සත්වරක් කියන්නේ ඔයින ජීවිතයේ තියෙනකන් සමාවිලරන සමාව දෙන්න. සත්‍ය සත්පාරය සමාව දෙන්න. කිදින කාසද ඔබගේ පුරුෂයාට, භාර්යාවට, දරුවන්ට, නෑදෑයන්ට, සහෝදර සහෝදරීන්ට, අසල්වාසීන්ට සමාව දෙන්න. එක පාරක් දෙපාරක් නෙමෙයි. කී පාරක්ද? සත්‍ය සත්පාරයක් සමාව දෙන්න. ඒ කියන්නේ මුළු ජීවිතේ තියෙන තක්කල් සමාව දෙන්න. ඉතින් කාසද සමාව දෙන්න? හalleluya. එන්නේ යා. ඔබ ලංකාවට බලා ගන්න නේද? අපි එහෙමනේ කියන්නේ දැන් දෙන්න ලංකාවට ගියාම බලා ගන්නවලු. මොකද්ද වෙන්නේ කියලා? අපි හිතනවා මේ. යා හම්බෙන්නේ මගේ අම්මාව දෙන්නන් මං නේ. තාත්තව හම්බෙන්නේ බලමු මන්ද නේද? වැඩා කවුද වැඩා කියලා නේද? හම්බෙච්ච දෙයක් අක්කව මම හොඳ පාඩම් උගන්වන්න. නංගි හම්බෙච්චද? නෝනෝ හම්බෙන්නේ ලංකාවට ගිහලා නේද? නෝනා මම මොනවද කියන්නේ? කරන්ට් පුටුවේ තියෙනවා. ආමේ අපි හිතාගෙන යන්නේ නේද? 3 piece නැත්තම් නේද? ඊටත් වඩා pace එකක් ගන්නවා. මම දන්නව කරන්න ඕනේ. මොකද දෙයන්නාන්සේ හඳුනගෙන මම දන්නවා. අපේ තමයි අඹරුම් දාලා අපේ බෙල්ල දාගන්න. ආමේ. උන්වහන්සේ කියන්නේ සමාව දෙන්න. කීදෙනෙක් ඔබට වැරදි කරපුවාම ඔබට දැනෙන්න තියෙනවා මේක වරදක් කියලා. වරදක් කරන වරදක් කියලා දැනෙන අය අතුස්සන්න බාන්න. උගක්යි ආමේ වැරදා. ඒ දන්නවද ඔබට දැනෙන්නේ? ඔබට ආත්මය ප්‍රාණය ශරීරය තුනම තියෙන නිසා. ඔබට ප්‍රාණය ශරීරය තිබුණා නම් ඔබට දැනෙන්නේ නැහැ වරදක් වුණා. ඒකේ සත්තු වැරදි කරපම ඔබට දැනෙන්නේ නැහැ. සත්තුට ප්‍රාණය ශරීරය තියෙන නිසා ඔවුන්ගේ අම්මව දන්නේ නැහැ, තාත්තව දන්නේ නැහැ. ආමේ නංගිව දන්නේ නැහැ, මල්ලිව දන්නේ නැහැ. උන් ඕන විදියට සයනය කරනවා, පව් කරනවා. ඒ නිසා තමයි අතනදි කිව්වේ ළඟ ඉන්න නෑයෙක්ව තාත්තගේවත් අසල්වාසීවෙකුට කිසිම කෙනෙකුට ස්වාමීන් වහන්සේ කෙනෙකුට ආත්මයක් තියෙන නිසා මේ වර්ධ කරගන්න යන්න එපා. ආමේන්. හalleluya. ආමේන්. හොඳයි මම තාමත් වැදගත් උත්තරයකට ඔයගොල්ලෝ ගෙනියන්නේ. උන්වහන්සේ මේ හත්වෙනි පදේ කියනවා ආමේන්. හයවෙනි පදයට ඔයගොල්ලන් එකතු කරගෙන යනවා. ස්වාමීන් වහන්සේ කියනසේ අබ ඇටයක ප්‍රමාණය ඇදහිල්ලක් උඹට නම් මේ ඇඹිල්ල ගහට කතා කොට ඉදිරි මුහුදේ සිට වේවයි කියුණා ඒක නුඹලාට කීකරු වෙනවා ඇත. නමුත් නුඹලා අතරේ යමෙක් හාන්නා වූ නොහොත් වැටලුවන් පාලනය කරන්නා වූ තමාගේ දාසයා කෙතේ සිට ආකල්ලි වහම ඇවිත් කන්ටෙන් ඉඳගන්නේ නැහැ ඔහුට කියන්නේ. දැන්වසේ කියලා දෙනවා ගෝලි අතර ඔක්කොම ඉද්දි බලම් පාවිච්චි ජීවිතයක් ගත කරන බලා ඉන්නවා නම් සුද්ධ ජීවිතයක් ගත කරගෙන ජීවත් වෙනවා නම් බලා ඇදහිල්ලෙන් කිව්වොත් මේ බිල්ල ගහට වතුර ගිහලා ඉඳ වෙන්න කියලා ඒ ගහ කීකරුවල ගිහලා වතුර ඉන්නේ කියලා. නේ අපේ ඇදහිල්ල කීකරුකම නැතුව අපි කරන සියල්ල නිෂ්ඵලයි. අපේ ඇදහිල්ල කීකරු නැතුව අපි කරන හැම දෙයක්ම පාපයයි. මේක තමයි උන්වහන්සේට මතක් කරලා දෙන්නේ. ඔබ ඇදහිල්ලෙන් යේසුස් වහන්සේව පිළිගත්තා නම් ඔබ උන්වහන්සේට කීකරු වෙන්නේ නැත්නම්
ඊටෙන් කරන හැම දෙයක්ම උන්වහන්සේ ඉදිරියේ පාපය. ඒ ගහ කීකරු වෙලා යන්නේ හැමත තියනවා නම් ඔබට එච්චර කීකරු නැත්නම් ඔබගේ ජීවිතේ දෙවියන් වහන්සේ ඔබට ප්‍රේම කරන්නේ නැහැ. අනේ බොහෝ තැන්වල බනවතින් දෙකම හේතුව මේ බිල්ල ගහ වතුරේ කියලා හිට වෙන්න යාට අපට බලය දෙවියන් වහන්සේ දෙනවා. හලෙලුයා. තමාගේ ස්වාමියා සේවකයා ගැන උන්වහන්සේ මතක් කරනවා. ඔව් බැලුන බලලා හිටි. හලෙලුයා. යාට ඉක්මනින් ඇවිල්ලා කැම කන්න කියලා වාඩි කරනවද කියලා. සාම බලන්න කොච්චර කීකරු කමක් තියෙනවද? ස්වාමීන් වහන්සේව හඳුනගත්ත දවසේ ඉඳලා. හලෙලුයා. කී දෙනෙකුට කීකරු කම තියෙනවද? ඒ ස්වාමීන් හඳුනගෙන. හලෙලුයා. කී දෙනෙක් උන්වහන්සේව හඳුනන කීකරු කමෙන් ඉන්නවද? හරි ආසයි නේද? කීකරු කම. කීකරු කම තියෙන මිනිසයා පව කරගන්න යන්නේ. ආමෙන්. කීකරු තියෙන කෙනා උදාස වෙන්න යන්නේ නැහැ. කීකරු කම තියෙන කෙනා තවත් කෙනෙක්ගේ දේවල් බලලා ඒවලට ඊර්ෂ්‍යා වෙන්න යන්නේ නැහැ. කීකරු කම තියෙන මිනිහා කවුරු දේවල් යා උසස් වෙන්න යන්නේ නැහැ. කීකරු කම තියෙන කෙනා අනිත් දේහ බලලා රාගෙන් බලන්න යන්නේ නැහැ. කීකරු කම තියෙන කෙනා කවදාකවත් අනුත් කෙනෙක් උසස් වෙනවා නම් එයා ඒක බලලා ඊර්ෂ්‍යාවන්ත වෙන්න යන්නේ නැහැ. කීකරු කෙනා හැමතිස්සෙම එයා උත්සාහ කරන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වගේ. යාට යේසුස් වහන්සේ වගේ. ආමේන්. හalleluya. අපිට බොහෝ පොත් ඇති ලෝකේ කියවන. ලෝකේ වැඩිම කියපු පොත බයිබලයේ කියලා තියෙන මිනිස්සු. නමුත් ඒකේ තේරුම අපි දැනගත්තේ නැත්නම් අපිට අලාභය. ආමේන්. හalleluya. කීකරුවන්ත මිනිස්සය ගැන දෙවියන් වහන්සේ කතා කරනවා. හalleluya. එසේ නොව මට කෑම බීම පිළියෙලකොට අටවෙනි පදේ කියනවා ඉඟටිය බැඳ මා විසින් කනබන තුරු මට උපස්ථාන කර පන්‍ය නිම්පසු කාපන්නේ දීපන්නේ කියන්නේ නැද්ද කියලා. සේවකයෙක් ගැන කතා කරනවා ස්වාමියෙක් ගැන කතා කරනවා දෙවියන් වහන්සේ. සේවකයා වැඩ කරලා ආවම සේවකයන් ඉක්මනින්ම ස්වාමීන් මෙන්න කණ්ඩ දෙනවද කියලා. සේවකයා ස්වාමියා ගැන සලකද්දී ස්වාමියාගේ සියලුම දේවල් කරලා ඔහුට වාඩි වෙන්න කියනවා කියලා ප්‍රශ්නාර්ථයක් දානවා. අපි අපේ සේවකයන්ට ඉක්මනින්ම වැඩ කරලා ඔහු අපිට දෙන කැම ඉක්මනින් කන්න සූදානම් වෙනවා. ඒ වගේම සේවකයා ස්වාමියාගේ යුතුයකම් ඉටු කරලා ආමේන් ස්වාමියා උට කරන්න යන දේ බලාගෙන ඉන්නවා. දැන් මේ කරුණ දෙක ඔබ සේවකෙක් නම් දෙවියන් වහන්සේට ස්වාමියා කියන දේ වහන්න පුරුදු වෙන්න. අද අපි දෙවියන් වහන්සේ කියන දේ අපි අහනවා සේම අපේ කිතුණු ජීවිතේ අපි ස්වාමියා කියන දේ සේවකයන් ඇසීම. Haleluya. ඒක තමයි ඉස්සෙල්ලා පදේ කිව්වේ යමෙක්. ආමේන්. Haleluya. පව කරනවා නම් යාට දඬුවම් කරන්න. ආමේන්. තරවටුව දඬුවම් කරන්න කියන්නේ. දැන් මේ දේ කරානේ නේද? අර මොනවාද මේ සෞදි ආරාබිය වගේ ඒ කරපු දඬුවම් කරපු තැන කපලා දානවා. අත කරා නම් අත කපලා දානවා. නේද? මුකුත් කරගන්න බැරි නම් ගල් ගහලා මරලා දානවා. දැන් උන්වහන්සේ අපිට කතා කරනවා තරවටුව ස්වාමීන් ලබා ගන්න. දැන් ඔබ හිතන්න ඔබගේ ස්වාමියා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නම් ආමේන්. කියනවා ඔබගේ ස්වාමියා යේසුස් වහන්සේද? හalleluya. ඔබගේ ස්වාමියා යේසුස් වහන්සේ. හalleluya. ස්වාමියාට ඔබ කීකරු විය යුතුයි. ආමේන්. ස්වාමියාට ඔබ කීකරු වෙන්න නම් උන්වහන්සේ අපේ එක
ඕනෑ කරන දෙයක් අපි බලාපොරොත්තු වෙනවා. දාසයා ඒ දාසයා ආමේන් අපේ පරිගිනේ දාසයා තමාට අනකල දේ කළ දෙමින් ස්වාමියා ඔහුට ස්තුති කරයිද? ආමේන් ස්තුති කරයිද? එසේම නුඹලාට අනකල සියල්ල කළ පසු අපි නිෂ්ප්‍රයෝජනීය දාසියෝය අපි විසින් කටයුතුව තිබුණු දේ ආමේන් දී කෙරමු දෙයි කියා පාල්යයි කීසි. අපි උන්වහන්සේ ඉදිරියේ යහපත් ස්වාමියාගෙන් ස්තුතිය ලබන්න ඔබ ගෞරවය ලබන්න ආශිර්වාදය ලබන්න ආමේන් තරවටුව ලබන්න සමාව ඉල්ල ගන්න අපි ස්වර්ගීය ස්වාමියාගෙන් අපි ඉල්ල ගන්න අපිට අපේ කිතුණු ජීවිතයේට අපිට දැනෙන්න ඕන අපි කරන දේවල් ආමේන් ඔබ කරන දේ අපිට දැනෙන්න ඕන ඉස්සෙල්ලා අපි හදවතට දැනෙන්න ඕන මේ කරන දේ මේක සුදුසුද මේක නැද්ද කියන එක හalleluya ඔබට දැනුනේ නැත්නම් මොකද වෙන්නේ බයිබලේ නම් එලා තියෙනවා හාමුදුරුවෝ ගෙහුමයි කියලා ආමේන් දන්නවනේ හරකට ගහනවා ලොකු මේක කොහේ කැලේ යවියත් ආමේන් ඒ සතා එහාට තමයි ආйти එනම RP ගහනවා KU ගහනවා KU හොයාගන්නවා ඉතින් නේද මම දැන් එක දවසක් ගහලා තිබුණා ගම් පැත්තේ සතෙකුට චන්ද්‍රලතා කියලා හරකටම ගහලා තිබුණා නේ කොට මේ චන්ද්‍රලතාගේ හරක ආමේන් ඉතින් අපි ස්වාමින් වහන්සේගේ කෙනෙක් නම් අපිට දැනෙන්න යනවා අපි කරන දේ. දැනුම් නැත්තම් මොකද වෙන්නේ? මම අංගඩු ගිහින් තැනට මම කියන්නේ නේද දවසේ. මොනවද? අපි ඇවිල්ලා අර නික්මයාම 20 වෙනි පරිච්ඡේදයේ එම නැත්තම් ආමේන්. ඒ නික්මයාම පරිච්ඡේදයේ උන්වහන්සේ කිව්වා කාරණාවල් වලට අපි හසුන් කෙනෙක්. මොනවද දේව අනට අකීකරු සෙනඟ දෙවියන් වහන්සේට අකීකරු සෙනඟක් වුණොත් මොකද වෙන්නේ ඊශ්‍රායල් සෙනඟ අකීකරු වුණා මොනවද වෙන්නේ විනාශ වෙනවා අලුත් ජූස් මොනවද උන්වහන්සේ කිව්වේ බෙල්ලේ ඇඹරුම් ගලක් බඩගෙන යබරේ මොහොතේ පරිණික හොඳයි කියලා එහෙනම් මේක ඇතුළේ ලොකු රහසක් තියෙනවා මොනවද ලොකු රහස හalleluya. ඉතාලම වැදගත් දෙයක් උන්වහන්සේ කියනවා මෙතන. ඉක්මනම ඉස්සෙල් පරිච්ඡේදයේ 17 පදේ කියනවා. තාගේ අසල්වාසයාගේ ගේට ආශා නොකරව. තාගේ අසල්වාසයාගේ පහරියාව. ආමේන්. ඔහුගේ වැඩකරුවන්ට ඔහුගේ වැඩකාරීන්ට ඔහුගේ ගවයන්ට ඔහුගේ කොටුළුවන්ට තාගේ අසල්වාසයාගේ කිසි දෙයකටවත් ආශාව වේවායි කිව්වා. මේ ආශාව කියන එක ඇතුළේ ශාපය කියන එක එකතු කරනවා. ධර්මිෂ්ඨ ආශාව ඇතුළේ ශාපේ නැති කරනවා. ආමේන්. දෙවියන් වහන්සේගේ අන පිළිපදින් නැති අය අධර්මිෂ්ඨ සෙනඟක් ඇටියට දෙවියන් වහන්සේ ගණන් ගන්න ලබනවා. දෙවියන් වහන්සේගේ අන පිළිපදින අයට ධර්මිෂ්ඨ හalleluya දෙවියන් වහන්සේ ඉදිරියේ අධර්මිෂ්ඨ සෙනඟ කියන්නේ දෙවියන් වහන්සේව දැනගෙන උන්වහන්සේ ඉදිරියේ කීකරු නොවන කෙනා දඬුවම තරවටුව අහන්නේ කෙනා ඒ තමයි අධර්මිෂ්ඨ සෙනඟ දෙවියන් වහන්සේව දන්න කෙනා ඔහුගේ අතින් ඇගේ වරදක් වුණාම එයා සමාවිලාදී 100 පාරක් කිල්ලුවත් 7 පාරක් කිල්ලුවත් සමාව දෙන්නව දෙවියන් වහන්සේ එයා දන්නවා ඔබ මේ වරදට සමාවයි ඉල්ලන්නේ ආමේන් හalleluya උන්වහන්සේ 77 වාරක්ම සමාව දෙන්නව දෙවියන් හalleluya මිනිස්සු සමාව දුන්නේ නැතත් දෙවියන් වහන්සේ සමාව දෙන්නව දෙවියන් වහන්සේ
මෙතන වැඩේ තියෙන එකම රහසක්. ඒක වැදගත් රහසක් තියෙනවා. මොනවද මේ රහසේ තේරුම? අපිට සමාව ඉල්ල ගන්න බැරුව යනවා. අපිට සමාව ගන්න බැරුව යනවා. අපිට තරවටුව ලබා ගන්න කැමති නැත්තම්. ආමේන්. හලෙලුයා. අපිට සමාව ඉල්ල ගන්න කැමති නැති ජීවිතයක් ගත කරනවා. අපි ඒ වැඩේටම නිරත වෙලා, ඒ පාපෙටම නිරත වෙලා ඉන්නවා. දේව වචනේ ලියලා තියෙන තාවදයට පණිවිඩය. ඒ අය සත්තු වගේ තිරසන් අය. ඒ ආත්මෙට දැනෙන්නේ නැහැ. හලෙලුයා. එතකොට මගේ අසල්වාසියාව දැනෙන්නේ නැහැ. අසල්වාසයේ භාර්යාවක් මේ කියලා තීරෙන්නේ නැහැ. ආමේන්. ඊ ගෙදර තියෙන බඩ මුට්ටු සහෝදරය සහෝදරිය කියලා දැනෙන්නේ නැහැ. ඉතින් මට ඕන දේ මම කරගන්නවා. මගේ ආශාව මම ඉටු කරගන්නවා. මට පාපයේ තියෙනවා කියලා මට දැනෙන්නේ. සතුටුම දැනෙන්නේ නැහැ පව තියෙනවා කියලා. හalleluya. අම්මව තේරෙන්නේ නැහැ සතුටුම. ආත්මයක් නැති නිසා. හalleluya. තොර අපිට තේරෙන්නේ මේ මගේ සහෝදරයන් ස්වර්ගයේ මගේ සහෝදරියනේ මාත්‍රික සදාකාලේ නුවරට යන්නේ කිනානේ මට සමාව ගන්න පුළුවන් කිනානේ සමාව දෙන්න පුළුවන් කිනානේ කියලා මට දැනෙන්නේ නැත්තම් උන්වහන්සේගේ නුවරේ කවදාකවත් ජීවත් වෙන්න යන්නේ නැහැ. හalleluya. හalleluya. දෙවියන් වහන්සේ අහනවා සේවකයාට ස්තුති කරන්න පුළුවන්. මට මේ වගේ කරපුවා. හalleluya. ඉතින් උන්වහන්සේ මේ දේ කතා කරලා උන්වහන්සේට සිද්ධ වුණා යන්න ජෙරුසලමට යද්දී උන්වහන්සේ සමාරියේ ගලිලේ දෙමැදින් ගියසේක කෙනෙක් කුසෙදපතේ. උන්වහන්සේ යන අතරතුර උන්වහන්සේට වුණා ජෙරුසලමට ඇතුල් වෙලා යේසුස් වහන්සේ ඊටාත්ම සමාරියේ මැදින් ගලිලේ මැදින් යන්න උන්වහන්සේ තීරණය කළා. මේ ගමට ඇතුල් වෙද්දී කුෂ්ඨ රෝගීන් 10 දෙනෙක් උන්වහන්සේව සම්මුඛ වුණාලු. කුෂ්ඨේ හැදිච්ච අය 10 දෙනෙක් ආවා. හalleluya. මේ කුෂ්ඨේ හැදිච්ච 10 දෙනෙක් කුෂ්ඨේ හැදුනම ඒ කාලේ දෙවියන් වහන්සේ ගෝත්‍ර 12ක් බෙදලා උන්වහන්සේ ඊශ්‍රායල් සෙනඟ ගෝත්‍ර 12ක් පදිංචි කරා. ඒ ගෝත්‍ර 12 කාට හරි ලක්ෂ ගණන් දැන් සෙනඟ ඉන්නවා. ඒවල කවුරු හරි කුෂ්ඨිය හැදිලා කියලා දැනගත්තම ඇඟේ පුල්ලි ඇදිලා තුවාල වෙලා සිංහලෙන් කියන නම් මේව වැඩි විදුර ඒවා විනා ලුකු වෙලා බෑක් කරනවා දැක්කම ඇඟිලි යම ගැලවෙන කුෂ්ඨිය හැදුනම ආමේ යම් යම් කුෂ්ඨ තියෙනවා ඇඟිලි පවා මස් කෑලි ගැලවෙනවා ඒ වගේ කුෂ්ඨියක් තමයි හැදුනේ නාමන්ට හැදුනේ එයාට කුෂ්ඨිය වැඩි වුණාම ගැලවිලා වැටෙන ඒවා ආමේ අපි ලංකාවේ කියනවා ලාදුරු කියලා. ආමේන්. ඉතින් හරි භයංකාරයි කුෂ්ඨය එක කුෂ්ඨ තියෙනවා. කුෂ්ඨයක් හැදුනම ගමෙන් එළියට දානවා. එක් නගරේ තියාගන්න වෙනම හදලා දානවා ඒක. මම මීගමේ පදිංචි කෙනෙක් අපේ හුඟක් අය දන්නවා ශ්‍රී ලංකාවේ තියෙන බ්‍රවුන්ස් බීච් හොටෙල් කියලා. ඒ අවුරුදු ගණනාවකට ඉස්සෙල්ලා අවුරුදු 100කට 150කට ඉස්සෙල්ලා ඒ බ්‍රවුන්ස් බීච් කියනවා ඒක හොස්පිටල් එකක්. ලාදුරු නැත්නම් කුෂ්ඨය හැදිච්ච අයව ගිහලා දාපු තැන. ආමේන්. දැන් 5 star hotel එකක් වෙලා තියෙනවා. ආමේන්. ඉතින් ඒ කාලේ තිබුණා අපේ ලංකාවේ ඒ වගේ ලෙඩ හැදිච්ච අයව ගිහලා දානවා. ඉතින් මෙතන මේ වගේ දාලා තිබුණු තැනකින් උන්වහන්සේ යද්දී මේ 10 දෙනෙක් ඉඳලා තියෙනවා මේ 10 දෙනා ඇවිල්ලා කිව්වලු අනේ ස්වාමීනි අපට අනුකම්පා කරන්න. ආමේන්. ඔවුන් ළඟටවත් එන්න කැමති නෑ. ඒක බෝ වෙනවා. ඔවුන් දුරින් සිට මෙතන කියනවා 13 වෙනි පදේ කියනවා ඔවුන් දුරින් සිට ඔවුන් එන්නේ නෑ ළඟට. දුරින් සිට යේසුස් වහන්සේ ආචාර්යන් වහන්සේ අපට කරුණා කළ මැනවයි. ශබ්ද නගා මොරගෙස්වි. උන්වහන්සේ ඔවුන් දැක නුඹලා ගොස් පූජකයන්ට පිනියල්ලා යකීසි. උන්වහන්සේට ඈතින් ඉඳලා අපි හිතමු පොඩි කුඩාරම ඒ කාලේ කුඩාරන්නේ තිබුණේ
ටෙන්ට් එකක් ගාලා ඒක ඇතුළට තම ජීවත් වෙන ගම්මානේ උම හොයාගෙන කාලා බිලා මැරලකන් දාලා තියෙන්නේ. ඉතින් ඒ හැරේ උන්වහන්සේ යද්දි කෑ ගාලා කිව්වා අනේ ඒ ස්වාංශ ආචාර්යන් වහන්සේ අපේ කණ්ඩ ඇහෙනවද? අපි කුස්තිය හැදිලා අනේ අපදෙස බලලා අනුකම්පා කරන්න කියලා කෑ ගැව්වා. කොහොමද දුර ආමේ දැන් මම කතා කරනවා හඬ එන්නේ හයියේ කෑ ගහන්න ඇති 10 දෙනාම අනේ අපිට උදව් කරන්න. ඒ කියන්නේ ඛණ්ඩවත් නැති තැනක් වෙන්න ඇති. ජීවිතය කාලකන් ජීවිතය. අමාරුම ජීවිතය. දන්නවා මැරෙනවයි කියලා. ඒක උන්වහන්සේ කිව්ව ප්‍රථමයෙන් නුඹලා අතරේ පුංචි කෙනෙකුට හරි බාධාවක් වෙනවා. සේවකයෝ ස්වාමීන්ට වඩා පුංචි කෙනෙකුට බාධාවක් වෙනවා නම් හැම්බෙල්ල ඇඹරුම් ගලා කියලා මහමුද වැටෙන එක හොඳයි කියලා. අප ඔබගේ රහසිගත ජීවිතයට ඔබ දක්ු කරලා බලන්න. දෙවියන් වහන්සේට සම්මුඛ වෙන්න පුළුවන්. එදා කුෂ්ඨය පිනිපෙනි තියෙන වැටෙන කුෂ්ඨය. ලාදුරු කියමු මැරෙන ජීවිතයේදී ඔවුන් ඈත ඉඳන්ම කෑ ගාලා කිව්වා අපට අනුකම්පා කරන්න. කී දෙනෙක් උන්වහන්සේගෙන් අනුකම්පාව ලබන්න සමාවිල්ල ගන්න. මෙතන කියන්නේ මොනවද අපිට සමාව වෙන්න? අපි රෝගීද? කවුරුත් නෑ සමාව දෙන්න අපිව ගමේ ගෙරලා තියෙන්නේ. අපේ ජීවිතය ඉවරයි. මරණයට ඉන්නේ. අපි විහිං කරගත්තු වැඩක් නිසායි මේ පාපය වෙලා තින්නේ අපිට. ඇති. ඔබ ඇත්තටම දෙවියන් වහන්සේ නම් අනේ අපට සමාව දෙන්න කියලා. ආමේන්. මේක තමයි මෙතන තියෙන්නේ. දුරු නිදන් කෑ ගහලා කිව්වා අපි පව්කාරයෝ. මේ පාපේ නිසා මේ කුලිය හම්බෙලා තියෙන්නේ. මේ රෝගී. අපි සැකවිලා කරේ මේක දැන් අපිට එලිපිටම තියෙනවා. අපිට කවුරුත් නැහැ අපිට වරද පෙන්නලා දෙන්න. තරවටු කරන්න අපි විනාශ වෙලා. අපිව නුවරට දෙලියට දාලා තියෙන්නේ මැරෙන්න. ඇති දැන්. අනුකම්පා කරන්න කවුරුත් නැහැ. ඔබ ඇත්තටම යේසුස් වහන්සේට අනුකම්පා කරන්න. ආමේන්. මොර ගහන්න. උන්වහන්සේ මොනවද උත්තරයක් දෙනවා? දෙවියන් වහන්සේ වචනයට හින් යන්නේ දෙවියන් වහන්සේ. ආමේන්. උන්වහන්සේගේ වචනේ ආපහු හැරලා ඉන්නේ වැඩ කරන වචන. උන්වහන්සේ ඈත ඉඳලාම කිව්වා ඒක ලස්සන දෙයක්. ඒ කාලේ නීතියක් නුඹලා පිටට දාපුවම රෝගී ඇතිව පිටට දාපුවම ලාභරු ඇදිලා නුඹලාට ඉබේම සුවේ හමුනා. නුඹලා ගිහිලා පූජකයන්ට පිළියන්න. පූජකයෝ ගොල්ලෝ නියම කේවල බලන්න මේක කියනවා උන්ට තුවාල පූජකයෝ බලනවා. පූජකයන් විතරයි අවසර තිබුණේ. ලාදුරු රෝගීව බලන්න වෙන කාටවත් බෑ. බයයි බෝ වෙයි කියලා. දෙවියන් වහන්සේත් එක්ක සුද්ධව හැසිරෙන කෙනාට විතරයි බලන්න පුළුවන් ඒ කෙනා. ආමේන්. හර ජීවිතය ගත කරන අයට තමයි පූජකයන් උත්තම පූජකයන් කියලා කිව්වේ. නැත්තම් කොහොමද උන්වහන්සේ නැති කරලා දානවා. ඒකීව මතක ඇතිව බලන්න. ඒ නිසා ඒකේ දරුවෝ දෙවියන් වහන්සේ යස්සෝගේ හරියෝ තිබුණු දෙයක් කරන්නේ නැති නිසා උන්ගේ පරම්පරාව නැති කරලා දැම්මා. ඒ නිසා මේ ලාදු රෝගයන්ට කිව්වේ මොකද? සුද්ධව ජීවත් වෙලා ඉන්නවා කට්ටිය, පවිත්‍රව ඉන්නවා කට්ටිය. ඔවුන් මට විශ්වාසවන්තව බය ඉන්නවා. ඒ ක්‍රමයකට පිළිගන්න ඉන්න ඕනේ. ඒ අයව චෙක් කරලා ඒ කාලේ තිබුණා. හැම ගෝත්‍ර 12කටම හිටියා පූජකයෝ සමතුලිත පූජකයෝ. ඔවුන් සුද්ධ ජීවිතයක් ගත කරපු අය. දෙවියන් වහන්සේ මෙතන කියනවා ගිහිල්ලා පූජකයන්ට පිළිගන්න. උන්වහන්සේ දාපු වාක්‍යනේ උන්වහන්සේ ආපහු අලුත් වචනයක් එකතු කරන්න කියන්නේ. ඒකම කරන්න කියලා. මොනවද කරන්නේ කියන්නේ? ලස්සන දෙයක් මෙතන කියනවා. ආමේන්. ආමේන්. සත්‍යනගර කියෝේ උන්වහන්සේ වුන් දැක නුඹලා ගොස් පූජකයන්ට පිළියල්ලායේ කීසේක. තවද ඔහු න්‍යද්දී පවිත්‍ර උන්වහන්සේ දැක්කා උන්වහන්සේ ඇවිල්ලා අත තියලා යාඥා කරන්න කියන්නේ ආමේන්. තෙල් ගන්න කියන්නේ යේසුස් වහන්සේගේ නාමයෙන් සුව වේලා කියලා කියන්නේ කියන්නේ උන්වහන්සේ මගේ නාමයෙන්. මොනවද උනේ? ඈතින් යටි අර කෑ ගහලා කිව්වේ ආචාර්යයන් වහන්සේ අපි ලෙඩු අපි මැරෙන්න යන්නේ. අනේ ඔබ දෙවියන් වහන්සේ අපේ පවින්දා මේ ඉන්නේ. ඔබ ඇත්තටම දෙවියන් වහන්සේට සමාව දෙන්න කියපුවාම එයා කිව්වා මේ ඇහෙනවද? ඔව් ඇහෙනවා.
පූජකයන් හම්බෙන්න ගියා. ඒ යන්න තහන. ඔහු විශ්වාස කරා වචනේ. වචනේ විශ්වාස කරා. ඔහු විශ්වාස කරලා යන්න ගමන. පවිත්‍ර වුණා. දෙවියන් වහන්සේ කී කර වෙන මිනිස්සු ආයදිනදා ජීවිතේ දෙවියන් වහන්සේ පවිත්‍ර කරන්න අපේ. ඔබ මොන ගැහෙන්ද කියලා උන්වහන්සේ වචනේ අහලා හැරෙන්නේ නැත්තම් ඔබගේ බෙල්ලේ අඳුරු ගලක් එක්ක ඔබ ජීවත් වෙන්න කියන එක අමතක කරන්නට එපා. අද බොහෝ ඉතුරුවන් බෙල්ලේ අඳුරු ගලක් අරගෙන බෙල්ල එල්ලෙකට ගපානේ ස්වාමීන් වහන්සේ ඔබ ගලවන්න කියන්නේ. ගලෙන් ගැලවෙන්න බෑ. ඔබ කවදාද මරන්නේ කියන්නේ. කී දෙනෙක් දැන පව කරනවද? මේක හොඳ නෑ අපායට යන්නේ. මේ දේ කරන්න හොඳ නෑ. අසල්වාසියගේ භාර්යාවට අසල්වාසියගේ පුරුෂයාට ආදරය කරන්න හොඳ නෑ. නේද? ගවයාට කොටලුවට වස්සට වැස්සිට එහෙම සිංහලෙන් කියවම ඔබ තේරෙනවද? ආමේ. ගමට ඉඩමට ඉන්නේ වැටේ නේද? කවුරුත් නැත්තම් වැට ගලන මේ පැත්තෙන් හිටවනවා. යා හොඳින් ඉන්නවා අපිට නෑ අනේ ස්වාමිනී බෙල්ලේ ගලක් එල්ලගෙන ඉන්නේ. ඔබගේ අසල්වාසිය හොඳින් ඉන්නවා නම් සන්තෝෂ වෙන්න යාඥා කරන්න ස්වාමිනී මට දවසක් තියෙනවා ප්‍රීතියෙන් ඉන්න. මේ නැතත් මම ප්‍රීතින පාසෙත් ඉන්න දීලා තියෙනවා thank you. ආමේන්. අද අපි තාප්පේ වෑගෙන මාන්නි වෑගෙන යනවා. දෙවියන් වහන්සේ කියපු අනටෙන් වැරදි දේවල් කරගෙන යනවා. සංගවුණු චරිතය බෙල්ලේ අඟුරු ගලක් එක්ක යන්නේ මට කියන්නේ. හලෙලුයා. බගේ රහසිගතම ජීවිතය ඔබ අඟුරු ගලක් අරගෙන යන්නේ කිය. බෝ ගැඹුරු මුහුදේ කිල්ලනවාමයි. නමුත් උන්වහන්සේ කිව්වා ඔබ පසුතැවිලි වෙලා සමාවිල්ලනවා නම් සත්‍යය උන්වහන්සේ සමාදයට සූදානම් එකම දෙවියන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් පමණයි. ආමේන්. ඒ ආබෙල්ගේ දෙවියන් වහන්සේට මොරකයිදී පොළොව දෙදුරු දුන්නයි කියලා ස්වාමීන් වහන්සේ කියන්නේ. ලේ මට මොර ගැහුවා. ආබෙල්ගේ ලේ කයින්ද මොර ගන්නවා ලේ කියලා. හැබැයි මගේ සෙන්වා සහෝදර සහෝදරි යේසුස් වහන්සේගේ අපට අනුකම්පා කරන කරුණාව තියෙන සමාව තියෙන හැරි එනවා නම් යේසුස් වහන්සේගේ වල මොකද සූදානම් අපව පවිත්‍ර කරලා ගන්න. මේ අය හැරිලා යද්දිම පවිත්‍ර වුණා. ආමේන්. හalleluya. පූජකයට ආවව. අර ඉන්ජෙක්ෂන් ගාලා කටු දාලා සෙල්ලක ඇවිල්ලා අල්ලන්න බැරුව ග්ලව්ස් දාලා නේද? අර අපි වගේ. නේද? ආපෝ යට ලෙඩ තියෙනවනේ. නේද? මට මේ ළඟදී කෙනෙක් කිව්වා මේ කෝප්පි බියුතිය හොදලා පොත්තිය මොකද කටේ ලෙඩද කියලා ඇහුවා. මේ බීපු කෝප්පෙන් බොන්න බෑ. මට ගොඩක් දුක හිතුනේ එහෙම කියද්දි නේ. තේරුණාද? අපි සමහර සහෝදර බීපු කෝප්පෙන් බොන්න සමහරක් අය කැමති නැහැ. කටේ ලෙඩ. හිතන්නේ මැරලා ආපහු ඉපදෙන්න ඇති කියලා. මේ පොළවේ 550 ජාතිකයෝ වගේ නේ. හalleluya. ඔබට කිසිම වසංගතයක් ඔබේ කුඩාරමට එන්නේ නැහැ කියන්න හොදනවා කෝපේ. හරියට දෙන්න. හalleluya. නේද? බොන්නෙම නැහැ. කාපු බත් එක යහගේ අතදාව පැත්තෙන් කන්න ආසම නැහැ. කාලේ වුණා මේ බත් ටික ඉතුරු යාට දාපු බැරිද? ආමේන්. හැබැයි මගේ යාළුවා හොඳ මේ එළිය. යා අර කාපු පැත්තෙන් කන්නේ. අපි මේ පැත්තෙන් කාලා ඊ අනගලා තිබුණු බත් ටිකේ හිම තියලා තියෙනවා. පාව. ආමේන්. ආස නැහැ කන්න. හalleluya. උන්වහන්සේ ලාදුරුවන් අත ගෑවා. අන්ධයන් අත ගෑවා. බොරෝගින් ඉන්නේ අත ගෑවා. පෞකාර වෛශ්‍යස්ත්‍රීට අත දීලා නැගිට්ටුවා. පාපෙත් කිදලා වෛශ්‍යස්ත්‍රී ගාගහට ගෙනවා. කැමති නැති හේදා අපේ බෙල්ලේ ගැඹුරු මුදේ වැටෙන්න ගැඹුරු ගලක් ඉල්ලගෙන. හalleluya. හalleluya. අපි එල්ලගෙන ඉන්නේ ඒක කැමති නැත්තේ. දෙවියන් වහන්සේ වචනේ කියනවා ලෝකයට එක්ක උන්වහන්සේ කිසිම ගැටලුවක් නැහැ. ඒක තමයි කිව්වේ ඉස්සෙල්ලා කීම සහ ආමේ සමහර කිව්වේ පාපයත් එක්ක ඇදහිලි කිසිම ගැටලුවක් නැහැ. ආමේ ඇදහිලි පාපයයි එකට ගමන් කරන්නේ නැත. ඇදහිල්ල කිතුණු ජීවිතේ පාපේ නම් පාපය.
ඔබම ඔබගේ ජීවිතයේ විමසලා බලන්න. ආමේන්. පාපේ නම් පාපේ ජීවිතය, ඇදහිලා නම් ඇදහිලා ජීවිතය, ඇදහිලා පාපේ කවදාකවත් එකට ක්‍රියා කරන්නේ. එළහරකයි මීහරකයි කරත් බඳින්නට බෑ. එළහරක බෑ ගන්න මේ පැත්තට බෑ කියනවා. මීහරක බෑ එහෙම යන්න බෑ කියලා මේ පැත්තට අදින්න. ආමේන්. මොනවාද අර කියන්නේ දීයට කියනවා අපි හොඳ නමක් කියනවා. නකුල නෙමෙයි පුතේ නකුල වගේ. වියකහාර මෙල්ලේ දාලා ගොනු දෙන්නේ කැට ගහන්නේ. කරත් යදගෙන යන්නේ. ලංක දැකලා ලොකු පිඳුරු ගොඩක් පටවකට හරක් දෙන්නෙක් යනවා. ආමේ වියකහාර නකුල කියන්නේ හරක හාදි කැට ගහන්නේ. මේ හරක නෙමෙයි ගෝයන් හාද. ආමේ හරකෙන් තියෙන වෙනම අර කෝටු දෙකක් ඇවිල්ලා මෙහෙම බෙල්ලට කැට ගහනවා. ඒකේ වෙනම මෙහෙම ගහන දෙන්නම. ඒකට එලා කිමියා යම්මනා කරත්තේ කුඩේ බෝලි අන්නහරි ආමේන් හාලෙලුයා ස්වාමීන් වහන්සේ ස්තුති වේවා. ඔබේ කිතුණු ජීවිතේ ස්වාමීන් වහන්සේත් එක්ක යද්දී ඇදහිලා පාපයයි එකට ක්‍රියා කරන්නේ. පාපේ නම් පාපේ ජීවත් වේ. බඩ තරවටුවක් හම් වෙනනම් බාර ගන්න එකයි උන්වහන්සේ ඉස්සෙල්ලා කිව්වේ තරවටුව හොඳයි දෙන්න. ඒක පාපයක් කියලා පෙන්නලා දෙන්න. ඕ හැදලා සත්පාරක් සමාවිලන දෙන්න. හාලෙලුයා. කී පාරක් කරේ කරමු අතර සමාවිලන දෙන්න. අප නොකරින්න තරවටු කරන්න. වේ නොකරිට උත්ති කෙනා මරුන් ගාලත් එක්ක විනාශ වෙයි. දැන් නැස්සේ කතා කරන්න ඔබගේ ජීවිතේ ඔබගේ රාශිගත ජීවිතේ නිදහස් වෙයි. ආමේන්. හාලෙලුයා. ඉතින් මොම් පවිත්‍ර වෙන්න ගියා. හාලෙලුයා. තවද ඔවුන් යටි පවිත්‍රව ඔවුන්ගේ එක්කෙනෙක් තමාට සූභව දැක මහත් ශබ්දයකින් දෙවියන් වහන්සේට ගෞරව කරමින් හැරියැවි උන්වහන්සේගේ පාමුල මූණින් වැටි උන්වහන්සේට ස්තුති කළේ. ඔහු සමාරියෙක්. ආමේන්. මේ යුදෙව්වම තමයි දෙපැත්තකට බෙදලා හිටියා. සමාරිය අය යුදෙව්ව අය කියලා වෙන්ට දවසක් තිබුණා. ආමේන්. ඒ දවසේ උඹෙන් වෙලා තමයි ජීවත් වුනේ ඊශ්‍රායල් වල. හalleluya. සමහර ස්ත්‍රී මතකනේ අර වතුර අදින්න ඇවිල්ලා කිව්වෙත් අපි ආබ්‍රාම්ට අපි අර කන්දේදී নমස්කාර කරනවා කියලා විශ්වාසට කිව්වේ. ආමේන්. මෙතනදී ඔහු සුබුණයි කියලා දැකලා ඔහු කාවද හොයාගෙන ආවේ. හෙයිලෝ මොනවද කිව්වේ? ආමේන්. මම ඔබට ඕන වෙලාවක සූදානම්කට හත්තේ ඔබ මට කරපු දේ ආවා. මොනවද කරපු දේ ආවා? මරණින් ගැලුවා. මම නැරෙන්නේ ඉලියලා. මම එකෙන් ගැලුවට තැන්කියු. විනාශ වෙන්නේ මට ගැඹුරේ මාව ගැඹුරේ මුදී ඇඹුරුම් ගාලා මට එල්ලලා තිබුණේ. මම නැති වෙන්නේ. මම කවදාක සදාකාලික නුවරට මට යන්න බැරිව මාව එළිය දාලා තිබුණේ. මම අනිවාර්යයෙන්ම මැරිලා යන්නේ ගැඹුරු මුදී ගැඹුරට කාන්තාරේ නැත්නම් ගින්නට සුදුසු වෙලා හිටියේ. මාව ඒක විනාශ කරන්න දෙයි. ඔබට මම ස්තුති කරනවා මාව විනාශ කරන්න. කී දිනුට දවසේ කියන්නේ ස්වාමීන් මාව විනාශ කරන්න ස්තුති. මම මේ පාපේ විනාශ කරා. මම ඇඟිලා මේක කරා. මේ වරද මම දන්නවා මට දැනෙනවා. මම තිරසනෙක් නෙමෙයි. මම ඔබගේ ආත්ම දරපු වාස්තු පිළිගත්තු කෙනෙක්. මට දැනෙනවා. වැරදි. සමාන. හැරිලා පුළුවන් දුන්නාසලකට. කිදින කාසද හැරිවේ. නැති කිව්ව සාමසික. අජාස ඇත්. සම්මාබාය. අප විගේ දාරු කමදේ. ස්වාමීන් වහන්සේට ගෞරවය දෙන්න පුළුවන් දෙයක් කරන්න. හalleluya. ඔබ හැම කෙනෙක්ම කියන පදේ හොඳට අවකන්නේ. පස්සේ යේසුස් වහන්සේ කියනවා යේසුස් වහන්සේ උත්තර දෙමින් දස දෙනාම පවිත්‍ර වුණා නොවේද? නමුත් නව දෙනා කොහෙද? මේ විදිහේ හැර දෙවියන් වහන්සේට ගෞරවය කරන්නට වෙන කිසිවෙක් හැරි නායේ කියා ඔහුට කතා කොට නැගිට ඵලයන් නුඹේ ඇදහිල්ල නුඹ සුව කෙරේ කීසේ. දෙවියන් වහන්සේගේ රාජ්‍යය කොයි කලක එන්නේදයි අරසුවරු අසුඛලි ගවේ මොන්ට උත්තර දෙවි දෙවියන් වහන්සේගේ රාජ්‍ය
පෙරහැරේකි. ආමේන්. ආමේන්. තව එන්නේ බලව ඒක මෙන්න ඒ පුදුම හාස්කම් කරන ඒ හැරිලා ආපු ඒ මනුෂ්‍ය දිස බලලා කිව්වා මේක තමයි දේව රාජ්‍ය. එයාලා හොඳ ඇදහිල්ලක් තිබුණා හැරිලා ආවා. ඒ තමයි දේව රාජ්‍ය. ආව පෙරහැරේ මනසේ අප හොයන්න වෙන්නේ නැහැ. මෙන්න මේක තමයි දේව රාජ්‍ය. මේ කෙන හැරිලා අනිත් ඇටින්ද දරුවෝ ගියා. නම දෙනෙක් මුසුවේ ඉල්ලලා අමුත් හැරිලා ඉන්න දරුවෝ ගියා. මෙන්න දේව රාජ්‍ය මෙන්න දැන් මෙතන තියෙනවා. ආමේන්. කිදෙලි කාසල හැරිලා ජීවිතය ලැබෙනවා දෙන්නේ. ආමේන්. ස්වාමීන් වහන්සේ මත පරිස්තුති කර. මම ආසයි ස්වාමීන් වහන්සේ. දෙන්න දෙවන්න. දෙන්න